right මාතෘකාව ද්විලෝහ ආචරණය. හරි මෙන්න මේ ද්විලෝහ ආචරණය කියලා කියන්නේ පුතේ මේ යකඩ මල බැඳීම කෙරෙහි වෙනත් ලෝහවල බලපෑමක් තියෙනවා. යකඩ බල බැඳීම කෙරෙහි වෙනත් ලෝහවල බලපෑම තමයි අපි හඳුන්වන්නේ ද්විලෝහ ආචරණය නැත්නම් කැතෝඩිය ආරක්ෂණය ඔක කැපකිරීමේ ආරක්ෂක ක්‍රම විදිහට හඳුන්වනවා. ඒ කියන්නේ මෙහෙමයි වෙන්නේ ඔක. යකඩ සමග යකඩ වලට වඩා සක්‍රියතා ශ්‍රේණිය උඩින් ඉන්න කෙනෙක් ස්පර්ශ කළ තිව්වොත් එහෙම යකඩේ ආරක්ෂා වෙනවා. යකඩේ මල බඳින්නේ නැහැ. අර එයාත් එක්ක සම්බන්ධලා ඉන්න ලෝහය තමයි මලින වීම සිදු වෙන්නේ. ඊළඟට යකඩ වලට වඩා පහළින් ඉන්න කෙනෙක් එයාත් එක්ක ස්පර්ශ කළ තිව්වොත් යකඩේට ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. යකඩේ මල බැඳීම සිදු වෙනවා. ඒතර මෙන්න මේ කැතෝඩිය ආරක්ෂණය එහෙම නැත්නම් ද්විලෝහ ආචරණය පරීක්ෂා කිරීමට පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. මේක බැලුවට පේන රූප සටහන් දිහා බැලුවට පස්සේ නිකන් මේක අර මේ හරි මාංජවිකයි වගේ. එහෙම නෑ හොඳේ. මේක හරි මේ ලේසි දෙයක් තියෙන්නේ. මේක පොඩි දේවල් ටිකක් තමයි තේරුම් ගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට ක්‍රියාකාරකමක් මේකට සැලසුම් කරන්න පුළුවන්. ඔයාලගේ පොතේ තියෙන ක්‍රියාකාරකමක් ඒකේ රූප සටහන් ටිකක් තියෙනවා. පෙළනකො 107 පිටුව. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම රූප සටහන් ටිකක්. හරිද? ඔයාලට මේ රූප සටහන් ටික දිහා බලනකොට පස්සේ එකපාරට මේ මොනවද කියලා හිතා ගන්න බැරුව ඇති. මම ඔක විස්තර කරන්නම්. මෙහෙමයි කරන්නේ. ඔය 1 2 3 4 5 කියලා කියන්නේ තියෙන්නේ පෙට්‍රි දීසි. පෙට්‍රි දීසි දන්නවනේ විද්‍යාගාරයේ තියෙන. පෙට්‍රි දීසි දෙකක් දිනව නේද? දෙකක් දිනවද? හරිද? අපි කරන්නේ පුතේ ගන්නවා පිරිසිදු යකඩ 5ක්. ඒ වගේම ඒගාර් කියලා තියෙනවා ජෙලි මේ කුඩක් ඒක ජෙලි වගේ තමයි මේ කියන්නේ රත් කරලා මේ අර ජෙලි තියෙන්නේ ජෙලි වගේ මිදෙනවා වතුර රත් වුණ වතුරට දාලා නිවුනහම ඊට ගන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඊට පස්සේ පිනෝප්තලීන් ඊට පස්සේ පිනෝප්තලීන් දර්ශක දන්නවනේ ඊට පස්සේ පොටෑසියම් පෙරිසයනයිඩ් කියලා තවත් තියෙනවා දර්ශක වර්ගයක් රසායන ද්‍රව්‍යයක් ඊට පස්සේ මැග්නීසියම් සිංක් යකඩ ලෙඩ් ඊයම් ලෝහ පටි 4ක් ගන්නවා. හරිද? අපි අරගෙන කරන්නේ පළවෙනි පෙට්‍රි දීසියට පිරිසුදු යකඩ ඇටයක් දානවා. ඒකට මුකුත් මේ කියන්නේ දැන් ඔය මේ ලෝහ ස්පර්ශ කරන්නේ නැහැ. ඊට පස්සේ දෙවෙනි පෙට්‍රි දීසියට දාන මේ මැග්නීසියම් පටියක් සමග යකඩ ඇණයක් ස්පර්ශ කරලා තියෙනවා. තුන්වෙනි එකේ යකඩ ඇණයත් එක්ක සිංක් ලෝහ තහඩුවක් ස්පර්ශ කරලා තියෙනවා. හතරවෙනි එකේ යකඩ සමග කොපර් ස්පර්ශ කරලා තියෙනවා. පස්වෙනි එකේ යකඩ සමග ලෙඩ් ස්පර්ශ කරලා තියෙනවා. දැන් මෙහිදී අපි කරන්නේ ඔය විදිහට තියලා ඊට පස්සේ අර අපි ගත්තනේ ඒගාර් ඒ කියන්නේ මේ ඒගාර් පොටෑසියම් පෙරිසයනයිඩ් පිනෝප්තලින් ඒවා තියෙනවනේ. අපි කරන්නේ ජලය මිලිලීටර් 250ක්. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර් 250ක් විතර බීකරයට අරගෙන රත් කරනවා. රත් කරලා ඔකට දානවා පිනෝප්තලීන්. ඒ කියන්නේ ඒගාර් දානවා. ඊට පස්සේ පිනෝප්තලීන් ඊට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හරි සෝඩියම් ක්ලෝරයිඩ් වගේ දේවල් දැම්මම වඩාත් හොඳයි. ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඒවා එකට මිශ්‍රණය රත් කරනවා. රත් කරලා ඔය එක් භාජනයට දානවා. හරිද? මෙතෙන්දි වෙන්නේ පුතේ දැන් මල බැඳීමේදී අපි දන්නවා මල බැඳීමේදී හැදෙනවනේ OH ඍණායන. හරිද? කැතෝඩීය ප්‍රතික්‍රියාවේදී ඒ කියන්නේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවේදී ජලය සමග මේ ඔයදී ජලය සහ ඔක්සිජන් එක්ව ප්‍රතික්‍රියා කරලා හැදෙන OH ඍණායන. ඒ වගේම යකඩ ඔක්සිකරණය මගින් හැදෙනවා පුතේ Fe ධන 2 අයන. හරිද? ඒතර අපි මෙතන රසායන ද්‍රව්‍ය දෙකක් දැම්මා. එකක් තමයි පිනෝප්තලීන්. අනිත් එක තමයි පොටෑසියම් පෙරිසයනයිඩ්. මේවා අවර්ණයි. මේ දෙකම අවර්ණයි.
potassium percyanide මෙන්න මෙයත් එක්ක ඒ කියන්නේ මේ Fe ධන දෙක අයනයත් එක්ක මේ නිල් පාට වෙනවා පුතේ. කියන්නේ ওই මාධ්‍යයේ මේ Fe ධන දෙක අයන හැදුනොත් එහෙම නිල් පාට වෙනවා. ෆිනෝප්තලීන් අවර්ණයි එයා OH ණයත් එක්ක රෝස පාට වෙනවා. පැහැදිලිනේ? potassium percyanide Fe ධන දෙක අයනත් එක්ක නිල් පාට වෙනවා. OH අයන, ඒ කියන්නේ හයිඩ්‍රොක්සයිඩ් අයන ෆිනෝප්තලීන් එක්ක රෝස පාට වෙනවා. දැන් මේ රසායන ද්‍රව්‍ය දෙකම අවර්ණයි. ඔය වර්ණ විපර්යාසය වෙන්නේ මේ අයන තිබුණොත් තමයි. Fe ධන දෙක අයන තියෙනවා නම් potassium percyanide නිල් පාට වෙනවා. OH අයන තියෙනවා නම් ඒක ෆිනෝප්තලීන් රෝස පාට වෙනවා. හරිද? තුරුපති දැන් ওই විදිහට අපි අර කලින් කිව්ව විදිහට ඇටෝම හැදුවාම ටික වේලාවක් කියන්නේ පැය සාමාන්‍යයෙන් මේක 10ක් 12ක් යනවා. ගියාම පළමු එකේ නිල් පාටයි රෝස පාටයි දෙකම ඇති වෙනවා. හරි මේ කළු පාටෙන්දී නිල් පාට හොඳේ. කළු පාට වගේදී නිල් රෝස. නිල් පාටයි රෝස පාටයි දෙකම ඇති වෙනවා. එකෙන් අදහස් වෙන්නේ මේ භාජනයේ ඒ ප්‍රතික්‍රියාව, ඒ කියන්නේ අර ලෝහ මලින වීමට අදාළ සිදුවන ප්‍රතික්‍රියාව සිදු වෙනවා. ඒ කියන්නේ Fe ධන දෙක අයන හැදෙනවා, OH ණයනත් හැදෙනවා. ඒ කියන්නේ මල කඩ කනවා. ඒ යකඩනේ මලින වෙනවා. ඒ නිසා තමයි වර්ණයන් දෙක පේන්නේ. හැබැයි 2 හා 3 කියන භාජන දෙකේ පෙට්ටි දීසි දෙකේ රෝස පාට ඇති වෙනවා. නමුත් නිල් පාට ඇති වෙන්නේ නැහැ. 4 සහ 5 කියන පෙට්ටි දීසි දෙකේ රෝස පාට සහ නිල් පාට දෙකම ඇති වෙනවා. අපි යමු දෙවනි 2 සහ 3 කියන පෙට්ටි දීසි එකට. ඊට මෙතනදී ෆිනෝප්තලීන් මගින් හයිඩ්‍රොක්සයිඩ් අයන හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රොක්සයිඩ් අයන ඇති වෙලා තියෙනවා. OH ණයන හැදිලා තියෙනවා. ඒ නිසා රෝස පාටක් ඇති වෙලා තියෙනවා. හැබැයි උතන Fe ධන දෙක අයන හැදිලා නැහැ. Fe ධන දෙක අයන හැදුණා නම් එහෙම මාධ්‍ය නිල් පාට වෙන්න ඕන, නිල් පාටක් ඇති වෙන්න ඕන. නමුත් නිල් පාටක් ඇති වෙලා නැහැ. නිල් පාටක් ඇති නොවෙන්න හේතුව තමයි පුතේ මෙතනදී යකඩ වලට වඩා මැග්නීසියම් සහ සිංක් කියන ලෝහ දෙක සක්‍රියතාවය වැඩි. ඒ කියන්නේ ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි. මේ වගේ අවස්ථාවකදී දැන් මේ දෙන්න යකඩත් එක්ක ස්පර්ශ වෙලා තියෙනකොට යකඩ වලට ඔක්සිකරණය වෙන්න දෙන්නේ නැහැ. යකඩ වලට ඔක්සිකරණය වෙන්න දෙන්නේ නැහැ. එයාලා සක්‍රියතාවය වැඩි නිසා ඒ ලෝහය තමයි ඔක්සිකරණය වෙන්නේ. ඒතර මෙහිදී මෙන්න මේ විදියට මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන පිට කරලා මැග්නීසියම් ධන දෙක අයන බවට පත් වෙනවා. හරිද? මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන පිට කරලා මැග්නීසියම් ධන දෙක අයන බවට පත් වෙනවා. ඒ වගේම සිංක් ඉලෙක්ට්‍රෝන පිට කරලා සිංක් ධන දෙක අයන බවට පත් වෙනවා. හරිද? එතකොට යකඩ මල්ල කඩ කනවා නම් පුතේ යකඩ ඔක්සිකරණය වෙනවා නම් යකඩ ඉලෙක්ට්‍රෝන පිට කරලා Fe ධන දෙක අයන බවට පත් වෙන්න එපයි. ඒතර එහෙම මේ අයනිය හැදුනොත් තමයි මේ මාධ්‍යයේ නිල් පාටක් ඇති වෙන්නේ. ඒතර ඔය 2 සහ 3 4 කියන 2 සහ 3 කියන පෙට්ටි දීස් දෙකේ මේ ප්‍රතික්‍රියාව වෙලා නැහැ. ඒ නිසා තමයි ඒක නිල් පාට ඇතිලා නැත්තේ. එතෙන්දි වෙලා තියෙන්නේ දෙවෙනි ඇටෝමේදී වෙලා තියෙන්නේ මෙන්න ওই ප්‍රතික්‍රියාව. මැග්නීසියම් තමයි යකඩයක ස්පර්ශ වෙලා තියෙන්නේ. ඒ නිසා මැග්නීසියම් ඔක්සිකරණය වෙලා ඉලෙක්ට්‍රෝන පිට කරලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන පිට කරලා ඔක්සිකරණය වෙලා තියෙනවා. තුන්වෙනි එකේදී ඒතර යකඩයට ඔක්සිකරණය වෙන අවස්ථාව දිලා නැහැ. තුන්වෙනි භාජනයේදී පෙට්ටි දීසියට වෙලා තියෙන්නේ සිංක්. යකඩ වලට වඩා සක්‍රියතාවය වැඩි නිසා සිංක් තමයි ඔක්සිකරණය මගින් ඔක්සිකරණය වෙලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන පිට කරලා ඔක්සිකරණය වෙලා තියෙන්නේ සිංක්. යකඩේ එතෙන්දිත් ආරක්ෂා වෙලා තියෙනවා. නමුත් 4 සහ 5 කියන ඇටෝම් දෙකේ
යකඩයක ස්පර්ශව ඉන්නේ යකඩ වලට වඩා සක්‍රියතාවයෙන් අඩු අය. කියන්නේ කොපර් සහ ලෙඩ් තියෙන යකඩ වලට පහළ ඉන්නේ. ඒතර එහිදී යකඩ තමයි ඔක්සිකරණය සඳහා වඩාත් නැඹුරු වෙන්නේ. ඒ භාජන දෙකේ මෙන්න මේ ප්‍රතික්‍රියාව සිදු වෙන නිසා 4 සහ 5 කියන ඇටෝම් දෙකේ මේ ප්‍රතික්‍රියාව වෙනවා. අන්න ඒ නිසා පුතේ ඒ මාධ්‍යයේ නිල් පාටක් ඇති වෙලා තියෙනවා. හරිද? ඒ නිල් පාට ඇති වෙන්නේ පොටෑසියම් පෙරිසයනයිඩ් මෙයාත් එක්ක තමයි නිල් පාට ඇති වෙන්නේ. මෙයා නැත්තම් පොටෑසියම් පෙරිසයනයිඩ් අවර්ණෝ ඉන්නවා. මෙයා ආපු ගමන් මෙයා මාධ්‍ය හම්බෙච්ච ගමන් නිල් පාට වෙනවා. ඔය භාජන හතරෙම ප්‍රතික්‍රියා ඇනෝඩ ප්‍රතික්‍රියාවේ කඳුළු ප්‍රතික්‍රියාව වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ 2 සහ 3 රෝස පාටක් ඇතිලා තියෙනවනේ. කොහොමද රෝස පාට ඇති වෙන්නේ? ඔක්සිජන් සහ ජලය එක්ව ඇති විට අර හයිඩ්‍රොක්සයිඩ් හැදෙන අයනේ හැදෙනවනේ. ඒ නිසා රෝස පාට වෙනවා. 2 සහ 3 නිල් පාට නොවෙන්නේ මෙතන මේ අයනේ නැති නිසා. ඒතකොට එතෙන්දි වෙන්නේ මැග්නීසියම් සහ සින්ක් ඔක්සිකරණය වෙනවා. 4 සහ 5 යකඩ වලට සක්‍රියතාවයෙන් අඩු ලෝහයක් යකඩ ස්පර්ශලා තියෙන නිසා එතෙන්දි යකඩේ තමයි ඔක්සිකරණය වෙන්නේ. ඒ නිසා Fe2 අයන හැදෙනවා. ඒ කියන්නේ එතන මාධ්‍ය නිල් පාටක් ඇති වෙනවා. ඒ කියන්නේ එතන යකඩ යන මලින වෙනවා. මලකඩ කනවා. ඒතර පුතේ මෙන්න මෙතනදී පැහැදිලි වෙනවා යකඩ වලට වඩා සක්‍රියතාවය වැඩි ලෝහයක් යකඩයක ස්පර්ශ කළ තිව්වට පස්සේ යකඩේ ආරක්ෂා වෙනවා. යකඩගේ ලෝහය ආරක්ෂා වෙනවා. අනිත් මූලද්‍රව්‍ය තමයි විකාදනය වෙන්නේ. ඔන්න ඔය ක්‍රමවේදයට ඔන්න ඔය ආරක්ෂණ ක්‍රමයට තමයි අපි කියන්නේ කැතෝඩීය ආරක්ෂණය කියලා. එහෙම නැත්නම් අපි කියනවා කැපකිරීමේ ආරක්ෂණ ක්‍රමය කියලා. නැත්නම් ද්විලෝහ ආචරණය. ඒතර ඔය ආරක්ෂණ ක්‍රමය යොදා ගන්නවා ඔය ගැල්වනයිස් කිරීම කියලා කිව්වේ. මම කිව්වේ යකඩ කියන්නේ යකඩ ලෝහය මතු පිටින් සිංක් ආලේප කරනවා කියලා. ගැල්වනයිස් බට එහෙම අහලා ඇති ඔයාලා. ඒතර ගැල්වනයිස් කරාම වෙන්නේ ඔන්න ඔය ආරක්ෂණ ක්‍රමය. ඒතර සිංක් තමයි විකාදනය වෙන්නේ යකඩේ ආරක්ෂා වෙනවා. ඊළඟට ඔය මේ මුහුදේ ගමන් කරන යාත්‍රාව නැව්වල බඳර සම්බන්ධ කරලා තියෙනවා මැග්නීසියම් සින්ක් වගේ ලෝහ කුට්ටි. මොකද ඒවා නිතරම මුහුදේ තියෙන්නේ. ඒතකොට ලවණ මගින් ප්‍රතික්‍රියා සිද්ධ ගොඩක් වේගවත් කරනවා. ඒ කියන්නේ මේ මල්ලමියව වේගවත් කරනවා. නමුත් අර වගේ විශාල ලෝහ කුට්ටියක් මැග්නීසියම් එහෙම නැත්නම් සින්ක් වගේ ලෝහ කුට්ටියක් මේ බඳර සම්බන්ධ කරලා තියුවට පස්සේ ලෝහ මේ යකඩ එක ස්පර්ශ කරන විදිහට පාස් කරලා තියුවට පස්සේ අර මැග්නීසියම් කුට්ටිය නැත්නම් සින්ක් තමයි ප්‍රතික්‍රියාවට යන්නේ. යකඩේ ආරක්ෂණ කාලයක් යනකොට මේ මැග්නීසියම් නැත්නම් සින්ක් ලෝහ කෑල්ල විකාදනය වෙලා ෂය වෙනවා. ඊට පස්සේ ඒක අවසන් වී කියනකොට තව ඒ වගේ මේ ලෝහ කුට්ටියකට සම්බන්ධ කරන්න ඕනේ. සම්බන්ධ කරාම යකඩ ආරක්ෂා වෙනවා. අර විදිහට ලෝහය විකාදනය වෙනවා. හරි. ඔන්න ඕක තමයි ඔය මේ ද්විලෝහ ආචරණය ගැන කතා කරන්න තියෙන්නේ. ඔයාලට මේ සම්බන්ධව මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න. මේක හරියටම තේරුණා නම් ගැටලුවක් නැහැ. තේරුම් නැත්නම් අවබෝධ වුනේ නැත්නම් මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. හිතේ තියන් ඉන්න එපා. මොකද මේකෙන් විභාගයට බහුවර්ණ ප්‍රශ්න වලට ගොඩක් වෙලාවට ප්‍රශ්න දානවා. බහුවර්ණ ප්‍රශ්න වල රචනා ප්‍රශ්නයක් වුණත් අහන්න පුළුවන් මේකෙන්. ඒතර මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ මෙහිමයි යකඩ වලට වඩා සක්‍රියතා ශ්‍රේණි ඉහළින් ඉන්න කෙනෙක් යකඩයක ස්පර්ශ කරලා තිව්වොත් මල කඩ කන්නේ නැහැ. යකඩය ආරක්ෂා වෙනවා. හැබැයි යකඩ වලට පහළින් ඉන්න කෙනෙක් යකඩයක ස්පර්ශ කරලා තිව්වොත් යකඩය මලින වෙනවා. ඒක තමයි තේරුම් ගන්න. හරි ගැටලු තියෙනවා නම් අහන්න පුතේ. ඔය ඉතින් ගැටලුවක් තිබුණත් අහන්නෙත් නැහැනේ. හරි. ඒ කියන්නේ හොඳට තේරලානේ තියෙන්නේ. එහෙනම් ගැටලුවක් නැහැ මට. එහෙනම් ලියාගමු මෙහෙම. යකඩ විකාදනය කෙරෙහි කිය දෙයක් ඉඳලා ලියන්න. යකඩ විකාදනය කෙරෙහි වෙනත් ලෝහවල බලපෑම. යකඩ විකාදනය කෙරෙහි වෙනත් ලෝහවල බලපෑම
වෙනත් ලෝහවල බලපෑම ද්විලෝහ ආචරණය ලෙස හඳුන්වයි. වෙනත් ලෝහවල බලපෑම ද්විලෝහ ආචරණය ලෙස හඳුන්වයි. යකඩ මල බැඳීම කෙරෙහි වෙනත් ලෝහවල බලපෑම ද්විලෝහ ආචරණය ලෙස හඳුන්වයි. ද්විලෝහ ආචරණය ලෙස හඳුන්වයි. ඒ පරීක්ෂා කිරීමට පහත ආකාර ක්‍රියාකාරකමක් සිදු කළ හැකිය. එය පරීක්ෂා කිරීමට පහත ආකාර ක්‍රියාකාරකමක් සිදු කළ හැකිය. හරි. පිටු අංක 107 12යි 3යි 7 රූප ඉදිරි තියාගන්න. පිටු අංක 107 12යි 3යි 7. හරි. මේව ලියා ගන්න ඉඩ තියලා මේ මාධ්‍යයේ අඩංගු පිනෝප්තලීන් දර්ශකය OH ඍණායන සමග රෝස පාට වන අතර Fe ධන දෙක ආයන රෝස පාට වන අතර potassium percyanide ඒකේ සංකේතය ඕනනම් ලියා ගන්න. සංකේතය වලට අවශ්‍ය නැහැ. potassium percyanide ඒක ඕන ලියා ගන්න මේ සූත්‍රය පාට විභාගෙට නම් වහන්නේ නැහැ. potassium percyanide
සමග පොටෑසියම් පෙරිසයනයිඩ් සමග Fe ධන දෙක අයන Fe ධන දෙක අයන නිල් පැහැති වේ. නිල් පැහැති වේ. නිල් පැහැති වේ. Fe ධන දෙක අයන නිල් පැහැති වේ. right වෙනම යටින් ලියා ගන්න. හරි ඕම චුට්ටක් ඉන්න පුතේ. හරි මේ පොටෑසියම් පෙරිසයනයිඩ් සමග Fe ධන දෙක අයන නිල් පාට වේ. හරි ඊට පස්සේ යටින් ලියා ගන්න මෙහෙම පළමු පෙට්‍රි දීසියේ යකඩ ඇණය මල බැඳීම සිදුවන නිසා පළමු පෙට්‍රි දීසියේ යකඩ ඇණය මල බැඳීම සිදුවන නිසා මලිනවීම සිදුවන නිසා මාධ්‍යයේ රෝස පැහැයක් සහ නිල් පැහැයක් ඇති වේ. රෝස පැහැයක් සහ නිල් පැහැයක් ඇති වේ. ඊට පස්සේ වෙනම ලියා ගන්න 2 සහ 3 2 සහ 3 පෙට්‍රි දීසි වල රෝස පැහැයක් ඇති වුවද නිල් පැහැයක් ඇති නොවේ.
ඊට හේතුව මැග්නීසියම් සහ සිංක් මැග්නීසියම් සහ සිංක් යකඩවලට වඩා සක්‍රියතාවයෙන් වැඩි නිසා එම ලෝහ ඉලෙක්ට්‍රෝන පිට කර ඔක්සිකරණය වේ. එම ලෝහ ඉලෙක්ට්‍රෝන පිට කර ඔක්සිකරණය වේ. ඉලෙක්ට්‍රෝන පිට කර ඔක්සිකරණය වේ. ඉලෙක්ට්‍රෝන පිට කර ඔක්සිකරණය වේ. මේ නිසා යකඩය ආරක්ෂා වේ. යකඩ ලෝහය ආරක්ෂා වේ. හරි මෙන්න මේ ප්‍රතික්‍රියා දෙක ලියා ගන්න පුතේ. මේකයි. බෝඩ් එක පේනව නේද? ඔව් සර්. හරි සර්. හරි. ඊට පස්සේ යටින් ලියා ගන්න මෙහෙම. හතර සහ පහ පෙට්‍රි දීසි වල 4 සහ 5 පෙට්‍රි දීසි වල රෝස පැහැය සහ නිල් පැහැය නිල් පැහැය
රෝස පැහැය සහ නිල් පැහැය වර්ණ දෙකම ඇති වේ. රෝස පැහැය සහ නිල් පැහැය වර්ණ දෙකම ඇති වේ. වර්ණ දෙකම ඇති වේ. ඊට හේතුව කොපර් සහ ලේට් කොපර් සහ ලේට් කොපර් සහ ලේට් කොපර් සහ ලේට් යකඩ වලට වඩා ප්‍රතික්‍රියාශීලීත්වයෙන් අඩු නිසා යකඩ මල බැඳීම සිදුවේ. 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 හරි යට ලියා ගන්න මෙහෙම මේ අනුව යකඩ ලෝහය සමග යටි මෙරම ලියන්නේ මේ අනුව යකඩ ලෝහය සමග ඊට වඩා ප්‍රතික්‍රියාශීලීත්වයෙන් වැඩි ඊට වඩා ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි ලෝහ ස්පර්ශව ඇති විට යකඩ ලෝහය ආරක්ෂා වන බව නිගමනය කළ හැක. මෙම ආරක්ෂණ ක්‍රමය කැතෝඩීය ආරක්ෂණය හෙවත්
කැතෝඩිය ආරක්ෂණය හෙවත් කැපකිරීමේ ආරක්ෂණ ක්‍රමය කැපකිරීමේ ආරක්ෂණ ක්‍රමය කැපකිරීමේ ආරක්ෂණ ක්‍රමය ලෙස හැඳින්වේ කැපකිරීමේ ආරක්ෂණ ක්‍රමය ලෙස හැඳින්වේ ලෝහය ආරක්ෂා වන මොකද මේ දමින්ද යකඩ ලෝහය ආරක්ෂා වන ඇති නිදහස කියනවා. දැන් මට කීප එක ආයේ මුලින් ඉඳලා මම මොකද මමත් හිතන එක යකඩ ලෝහය ආරක්ෂා වන යකඩ ලෝහය ආරක්ෂා වෙයි කියලා මට ඉතින් එක මමත් ගලපරල කියන්නේ මට දැන් ආයි ගොඩක් පහුවෙච්ච ටික මතක නැහැ. යකඩ ලෝහය ආරක්ෂා වන බව නිගමනය කළ හැකිය. ආරක්ෂා වන බව නිගමනය කළ හැකිය. යකඩ ලෝහය ආරක්ෂා වන බව නිගමනය කළ හැකිය. ඊට පස්සේ මොකද කිව්වේ? මෙම ආරක්ෂණ ක්‍රමය කැතෝඩී ආරක්ෂණය හෙවත් කැතෝඩී ආරක්ෂණය හෙවත් කැතෝඩී ආරක්ෂණය හෙවත් කැපකිරීමේ ආරක්ෂණ ක්‍රමය ලෙස හඳුන්වයි. කැපකිරීමේ ආරක්ෂණ ක්‍රමය ලෙස හඳුන්වයි. කැපකිරීමේ ආරක්ෂණ ක්‍රමය ලෙස හඳුන්වයි. right යටින් ලියා ගන්න මෙහෙම කැතෝඩී ආරක්ෂණ ක්‍රමය භාවිත වන අවස්ථා කිහිපයක් පහත් දැක්වේ. right ලියා ගන්න පහලට යකඩ භාණ්ඩ මත සිංක් ආලේප කිරීම. යකඩ භාණ්ඩ මත සිංක් ආලේප කිරීම. ඒක තමයි ගැල්වනයිස් කිරීම කියලා කියන්නේ. යකඩ භාණ්ඩ මත සිංක් ආලේප කිරීම. ඊට පස්සේ මුහුදේ යාත්‍රා කරන නැව්වල බඳට මැග්නීසියම් හෝ සිංක් ලෝහ කැබලි සම්බන්ධ කිරීම.
ලෝහ කැබලි සම්බන්ධ කිරීම. මැග්නීසියම් හෝ සිංක් ලෝහ කැබලි සම්බන්ධ කිරීම. right ත්‍රිපුති මේ පාඩම මෙතනින් අවසන් වෙනවා. මේ පාඩම අවසානයේ තියෙනවා අභ්‍යාසයක් 110 පිටුවේ තියෙන්නේ 110 111 112 කියන පිටුවල දිනවා මේ අභ්‍යාසය. මේකේ ඉදි ගහන ප්‍රශ්න තමයි වැඩිපුර තියෙන්නේ. තියෙන ප්‍රශ්න දෙකයි තියෙන්නේ. මේ ඒකට ඊළඟ දවසේ මේක සම්පූර්ණ කරලා මට අනිවාර්යෙන් එවන්න ඕනි. බලමු පේපරේ මේ පේපරේ අභ්‍යාස සාකච්ඡා කරනවා අනිවාර්යෙන් මට එවන්න ඕනි. මම එදාට බලනවා අභ්‍යාසයේ එවන අය සහ නැති අය. ඒක අවසාන ටික කට් වුණා හිටියේ නැහැ කියලා කියන්න එපා. නිදහසට කාරණා කියන්න එපා. දැන් මෙතන සම්බන්ධ වෙලා නැති අයට යාළුවන්ට දැනුවත් කරන්න අභ්‍යාස කරන්න කියලා. අභ්‍යාස කරලා එහෙනම් සම්පූර්ණ කරලා එවන්න. එවන අපි අදට මෙතනින් පන්ති අවසන් කරමු.